තෙරුවන් සරණයි පින්වත් ඔබ හැම දිනාටම සදහවත්නි අපිට ජීවිතයේ සාමාන්‍ය කතා බහේදී මෙය මෙසේ සිදු වූයයි කෙනෙකු පැවසූ පමණින්ම එම නැත්නම් අපිට ඒක තාර්කිකයයි අපේ මනසට වැටහුණාම එය සේමත් නොසිතා එහෙම නැත්නම් අපේ අදහස් වලට ගැළපෙනවායයි සිතලා අපි බොහෝ දේවල් පිළිගන්න උත්සාහ කරනවා. එහෙම නැත්නම් අපි තාම ගරු කරන ශාස්ත්‍රඥ වහන්සේ නමක් පැවසුවායයි කියලා අපි එය පිළිගන්න උත්සාහ කරනවා. එය එසේ නොවේ. තථාගතයන්න් වහන්සේ අපට කියා දී තිබෙන්නේ තාර්කිකව එය බුද්ධියෙන් විමසා ඒ පිළිබඳව අපි කටයුතු කරන්නට ඕනේ කියන කාරණාව. ඒ නිසාම නොවිමසා කිසි දෙයක් පිළි නොගන්නා ලෙස සම්බුදු දහම අපට කියා දී තිබෙනවා. එහෙමනම් සිතන්නට බුද්ධියෙන් ඒ හදවතින් අවබෝධ කරගන්නට ඔබට මඟ කියා දෙන උතුම් වූ සද්ධර්මය සජීව ලෙසින් ඔබේ දෙසවන් සනසන පින්වත් හෝරාව අපි මෙලෙසින් ආරම්භ කරන්නට අදත් සූදානම් වෙන්නේ. අද මේ දේශනාව පැවැත්වීමට මෙම ධම් සභා මණ්ඩපයේට වැඩම කොට වැඩ හිඳින අපේ ගෞරවනීය ස්වාමින් වහන්සේ බෞද්ධ රූපවාහිනී නාලිකාව බෞද්ධ ගුවන්විදුලි නාලිකාව ආරම්භක වකවානුවේ ඉඳලාම තාම නිහතමානීව මේ සදහම් sannivedana කාර්යයට ස්වකීය දායකත්වයේ කරමින් අපේ ජීවිතයේ දහම් කාරණාවන් පෙළගස්වන අපේ ගෞරවනීය ස්වාමින් වහන්සේ මිනුවන්ගොඩ පත්තඩුවන භික්ෂු ආයතනාධිකාරී පූජනීය උඩුදුම්බර විජයකීර්ති ගෞරවනීය පින්වත් අපේ හාමුදුරුවෝ අපි හැමදෙනාම සාදු නාද පවතමින් নমස්කාර පූර්වකව පිළිගනිමු. සාදු සාදු සාදු. අද මේ දේශනාවට දායකත්වයේ දරමින් මේ මොහොතේ සදහම් අසන්න සූදානම් වෙනවා කේච් හිමාලී පද්ම කුමාරි මහත්මිය, ඒ වගේම බන්දුල චන්ද්‍ර කුමාර මහත්මයා ඇතුළු ඒ පවුලේ පින්වත් පිරිස. අපි ආරාධනා කරමු එහෙමනම් මේ පින්වතුන්ට ප්‍රථම කොට ලෞතර බුදුරජාණන් වහන්සේ උදෙසා මල් පූජාවන් සිදු කර ඉන් අනතුරුව දේශකයන් වහන්සේට දහත් වට්ටිය පිළිගන්ව ආරාධනා කරන්න කලාකරුවන් ශබ්ද පූජාවන් පවත්වන මේ මොහොතේ සාදු සාදු සාදු. සදහවත්නි එසේනම් බුදුබණ පදයක් ශ්‍රවණය කරන්න සූදානම් වන මේ පින්වත් මොහොතේදී ඊට පෙර ආතුව තිසරණ සහිත පංචශීලයේ සමාදන් වීමට අපි හැමදෙනාම සාදු නාදයක් පවත්වලා දෙවරක් নমස්කාරය කියමු. අවසරයි අපේ හාමුදුරුවනි. සාදු සාදු සාදු. නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස බුද්ධං සරණං ගච්ඡාමි බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි ဒုတိယံ පි බුද්ධං සරණං ගච්ඡාමි ဒုတိယံ පි බුද්ධං සරණං ගච්ඡාමි ဒုတိယံ පි ධම්මං සරණං ගච්ඡාමි ဒုတိယံ පි ධම්මං සරණං ගච්ඡාමි ဒုတိယံ පි සංඝං සරණං ගච්ඡාමි
තතියම්පි සංඝං සරණං ගච්ඡාමි තත්ථියම්පි බුද්ධං සරණං ගච්ඡාමි තතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි තත්ථියම්පි ධම්මං සරණං ගච්ඡාමි තතියම්පි ධම්මං සරණං ගච්ඡාමි තත්ථියම්පි සංඝං සරණං ගච්ඡාමි තතියම්පි සංඝං සරණං ගච්ඡාමි සරණාගමනං සම්පුන්නං ආමබන්තේ පානාති පාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි පාණාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි අදින්නාදාන වේරමණී සික්ඛාපදං සමාදියාමි නාදාන වේරමණී සික්ඛාපදං සමාදියාමි කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි සාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි සුරාමේරය මජ්ජපමා දට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි සාමේරේ මජ්ජපමා දට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි තිසරණේන සද්ධින් පංචශීලං ධම්මං අප්පමාදේන සම්පාදේ තබ්බං ආමබන්තේ සාදු 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 සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස් සුනන්තු සග්ග මොක්ඛදං ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදංතා ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදංතා ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදංතා නමෝ තස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස ඉද්ධාවුසෝ ඒකච්ඡෝ පුග්ගලෝ අපරිසුද්ධ කාය සමාචාරෝ හෝති පාරිසුද්ධ වචී සමාචාරෝ ඒව රූපේපි ආවුසෝ පුග්ගලේ අඝාතෝ පටිවිනේ තබ්බා සදැහැති වාසනාවන්ත පින්වත්නි බෞද්ධයා රූපවාහිනියෙහි සජීවී සූත්‍ර ධර්මානුශාසනාව අද දිනේ දායකත්වයේ බාරගෙන කේච් හිමාලේ පත්ම කුමාරී මහත්මියත් බන්දුල චන්ද්‍රකුමාර මහත්මානන් සහ පවුලේ පින්වත් හැම දෙනාම සද්ධර්මයට කැමති ලෝකේ පුරා ඉන්න හැම දෙනා වෙනුවෙන්ම ධර්ම දානමය මහා පින්කමක් සිද්ධ කරන්නයි සදහැසිතින් එකතු වෙලා ඉන්නේ. පින්වත්නි මේ ධර්ම දානමය මහා පින්කම සිද්ධ කරලා
රැස් කරගන්න සියලු කුසලානි සංසය ඔබ නමින් මිය පරලෝකීය සියලුම ඥාති මිත්‍රයන්ටත් අපි අනුමෝදන් කරමු මේ උතුම් මානිසංසය අනුමෝදන්ව සසර භව ජීවිතේ සැපවත් වේවා නිවනින් සැනසෙන්න ලැබේවා කියන ප්‍රාර්ථනයත් සද්ධර්මය ශ්‍රවණය කරන හැම දෙනාටම විශේෂයෙන් දායකත්වය දරන සියලු දෙනාටමත් ඊ타ම ඉක්මන් භවයකදී ධර්ම අවබෝධයට පත් වෙන්න ලැබේවා කියන ප්‍රාර්ථනාවෙන් පින්වත්නි ධර්ම දේශනාවට එකතු වෙන්න ඕනේ. අද ඔබේ ඉල්ලීම අනුව පින්වත්නි මේ වේලාව තුල සාකච්ඡා කරන්න කියලා දෙන්න බලාපොරොත්තු වෙන්නේ අංගුත්තර නිකායේ පංචක නිපාතයේ අඝාත වග්ගයේ සඳහන් වෙන අඝාත පටිවිනය සූත්‍ර දේශනාව ඇසුරෙන් තමයි අද මේ ධර්මානුශාසනාව සිද්ධ කරන්නේ. පින්වත්නි අඝාතය කියලා කියන වචනය ඔබට බොහෝම අහලා හුරු පුරුදු වචනයක් නේ. අඝාත නේද? මේ අඝාතය කියලා කියන්නේ පින්වත්නි මෙතනදී මේ දේශයට මොකටද අඝාතය කියලා කියන්නේ? දේශයට තරහවට තමයි අඝාතය කියලා කියන්නේ. පටි විනය කියලා කියන්නේ පින්වත්නි මේ තමන් තුළ ඇතිවෙන දේශය තරහව පටි විනය කියලා කියන්නේ දුරු කරගන්න නැති කරගන්න ක්‍රම විදි පහක් මේ දේශනාවේ කියලා දෙනවා. තමන් තුළ ඇතිවෙන දේශය තරහව නැති කරගන්න පුළුවන් ක්‍රම පහක් තමයි මේ දේශනාවේ සඳහන් වෙන්නේ. පින්වත්නි දැන් මේ තරහව දේශය කියන කාරණාව අරගෙන බලනකොට බොහෝ වෙලාවට සමාජයේ මේ කේන්තියෙන් තරහවෙන් ඉන්න මිනිස්සු ඒ ගැන හරියට ආඩම්බර වෙනවා. සතුටු වෙනවා. නැද්ද කියලා බලන්න. ටිකක් කිපෙන තරහ ගන්න කෙනෙක් නම් නේද? දේශයෙන් ඉන්න කෙනෙක් නම් ටිකක් එයා හිතනවා ඒක මේ හොඳ ආභරණයක් කියලා. දියුණු කරගන්න ඕන දෙයක් කියලා හිතනවා. පින්වතුනි මේ අඝාතයේ හෙවත් මේ ද්වේෂය තරහව එහෙම මේ වර්ණා කර කර ළඟ තියාගන්න උවමනා කරන දෙයක් නෙවෙයි. ද්වේෂයේ තරහවේ ආදීනවය හොඳට දැකලා ද්වේෂය තරහව දුරු කිරීම වෙනුවෙන් අපි කටයුතු කරන්න ඕනේ. ඇයි මේ ද්වේෂය තරහව එහෙම නැත්නම් අකමැත්ත නොසතුට මේ හැම දෙයක්ම අපේ හිත තුළ තරහව ක්‍රෝධේ වෛරය ඇති කරලා සසර ගමන තව තවත් දික් කරන්න මොකද වෙන්නේ? කරුණු කාරණා හදනවා. ඒක තමයි වෙන්නේ. ඒ නිසා කවුරුත් තරහව, ද්වේෂය, ක්‍රෝධය දුරු කරගන්න කටයුතු කරන්න ඕන කියන අදහස තමයි මේ සූත්‍රය තුල අන්තර්ගත වෙලා තියෙන්නේ. ඒ ඇති වෙන තරහව, ද්වේෂය දුරු කරගන්න පුළුවන් ක්‍රම විදි පහක් මේ දේශනාවේ කියලා දෙනවා. ඒ නිසා බණහන ඔබ ඊටාම හොඳින් මේ දේශනාව අහන්න ඕන, ශ්‍රවණය කරන්න ඕන. පින්වතුනි දැන් සාමාන්‍යයෙන් ඔබේ හිතේ තරහවක්, ද්වේෂයක් ඇති වෙන්න හේතුව මොකක්ද? ඇයි තරහ යන්නේ? ද්වේෂයක්, කිපෙන ගතියක්, අකමැත්තක්, අප්‍රියාවක්, නොසතුටක් ඇති වෙනවා නම් හේතුව මොකද්ද?
කැමති දෙයක් නොලැබෙනකොට තරහ යනවා. එහෙම නේද? අකමැති දේවල් එකතු වෙනකොටත් මොකද වෙන්නේ? තරහ යනවා. එහෙම තරහ යන්නේ කැමති දේවල් නොලැබෙනකොට කේන්ති යනවා. අකමැති දේවල් ලැබෙනකොටත් තරහ යනවා. මේ බිරිඳ ස්වාමියා අම්මා තාත්තා දරුවෝ සහෝදරයා එහෙම අය විතරක් අතර විතරක් නෙවෙයි. ගහකොළත් එක්කත් තරහ යනවා. සතා සිව්පාව එක්කත් තරහ යනවා. සබහා දහමත් එක්කත් තරහ ගන්නවා. ටිකක් තමන්ගේ වැඩ කටයුත්තක් තියෙන වෙලාවට සැරෙන් වහිනකොට එහෙම කොහොමද සබහා දහමට? හිතේ මොකක්ද ඇති වෙන්නේ? අයියෝ කියන හැඟීමනේ. තමන් කැමති දේ ඒ වෙලාවේ නොවන නිසා හිතේ ඇති වෙන ලොකු තරහවක්. gedara සතාසිව්පාවෙක් හදනවා නම් ඒ හදන සතාසිව්පාව වුණත් තමන්ට උමනා විදිහට නැත්තම් එහෙමනේ නේද? අවේලාවේ බුරනවා නම් හිතවත් කෙනෙක් ගෙදරට ආවොත් පැනලා හපා කන්න යනවා නම් බුරනවා නම් හිතේ ඇති වෙන්නේ නොසතුටක්. හොරෙක් හතුරෙක් ඇවිල්ලා ගෙදරක දෙයක් අරගෙන ගිහිල්ලා නම් ගෙදර හදන බල්ලා වෙන්න පුළුවන් සතා එහෙන් මෙහෙන් පැනලා කාලා අපිට ඒක අල්ලලා දුන්නේ නැත්නම් අපිව ආරක්ෂා කරේ නැත්නම් ඒත් පහවදාට හිතේ ඇති වෙන්නේ ලොකු නොසතුටක් තරහවක්. අනේ නේද? මූව හැදුවට වඩා නම් හොඳයි කියලා හිතේ ඇති වෙනවද නැද්ද? ඇති වෙනවා. හිතන්නකෝ ඔබ ගෙවත්ත ලස්සනට පිරිසුදු කරලා හොඳට හදලා තියන් ඉන්නවා. දැන් ඉතින් ගෙවල් වල එහෙමනේ නේද? ගහට කොළට අපි කවුරුත් ආදරය කරන්න ඕනේ. අපිට ජීවත් වෙන්න ගහකොළ තියෙන්නේ බෑ. ඉතින් එහෙම පිරිසුදු කරන් ඉන්නකොට ඔහේ යන සතෙක් ඇවිල්ලා ජරා කරලා යනවා. හිතට මොකක්ද ඇති වෙන්නේ? අනේ ඔය කමක් නැහැ කියන හැඟීමද? ඉන්න තැනින් නැමුණා අතට අහු වෙන දෙයක් ගත්තා නේද? දමලා ගහලා එළුවනවා. බලන්නකෝ මේ අකමැත්ත නොසතුට තරහව. පින්වත්නි යම් සිදුවීමක් හේතුවක් හැදෙනකොට තමන් තුළ මේ ඇතිවෙන තරහව ඒ වගේම අපිට අපේ ජීවිතය තුළ මේ බුද්ධ දේශනාවේ සඳහන් වෙනවා අතීතය ගැන හිතලත් තරහව ඇති වෙනවා. අතීතය කියලා කියන්නේ ගෙවලා දාපු කාලේනේ. අතීතේ මට අහවලා බැනලා තියෙනවා. මට දොස් කියලා තියෙනවා, ගහලා තියෙනවා කියලා එහෙම මතක් වෙනකොට කවුරු හරි කෙනෙක් මූණට මුණ ගැහෙනකොට නේද? ඉදිරියෙන් මුණ ගැහෙනකොට කෙනෙකුගේ නමක් ඇහෙනකොට අහවල් දවසේ මට මේ තැනදී මෙහෙම කියලා තියෙනවා කියලා හිතට එනකොට තරහ ඇති වෙනව නේද? කොහොම තරහ ඇති වෙනවා? එහෙම නැත්තම් මට බනිනවා, මට නිග්‍රහ කරනවා, මාව අවමානයට ලක් කරනවා කියලා වර්තමානයේ තුල එහෙම තරහ ඇති කරගන්නවා. අතීතයේත් මට එහෙම කරයි කියලා, මගේ අම්මට තාත්තට එහෙම කරයි කියලා, මගේ මිත්‍රයෙකුට එහෙම කරයි කියලා ඔන්න හිතේ තරහ ඇති වෙනවා. Tamanට දොස් කියලාත් නැහැ. හැබැයි නෝනට දොස් කිව්වනම් මහත්තයාට තරහ යනවා. මහත්තයාට දොස් කියලා තියෙනවා නම් නෝනට තරහ යනවා. අම්මට තාත්තට යමක් කරලා තියෙනවා නම් දරුවන්ට තරහ යනවා. දරුවෙකුට යම් හිංසාවක් පීඩාවක් කරලා තියෙනවා නම් නේද? අම්මට තාත්තට තරහ යනවා, කිපෙනවා. ඔක තමයි ස්වરૂපය. ඒ වගේම ජීවිතේ මේ අපි ආශ්‍රය කරන්නේ නැති අය ඉන්නවනේ, හතුරු, පව්කාරයෝ. එහෙම මිනිස්සු අපි ඇසුරට යන්නේ නැහනේ නේද? දැන් Tamanට සතුරුකම් කරන කෙනෙක් ඉන්නවා නම් එහෙම කෙනෙක් එක්ක තව කෙනෙක් ඊටාම ළඟින් මිත්‍රශීලීව ආශ්‍රය කරනවා නම්, ඒ කියන්නේ ඔබට විරුද්ධ කෙනෙක් එක්ක තව කෙනෙක් හිතවත්. ඒ ඔබේ සහෝදරයා වෙන්න පුළුවන්. එහෙම නැත්නම් ඔබ දන්න කියන කෙනෙක් වෙන්න පුළුවන්, යාළුවෙක් වෙන්න පුළුවන්. ඔබට විරුද්ධ කෙනෙක් එක්ක බොහොම එකතුයි. එතකොට හිතේ ඇති වෙන්නේ මොකද්ද? මට විරුද්ධ කම් කරන කෙනෙක් එක්ක එකතු වෙලා ඉන්නවා නම් එතනදිත් ඇති වෙන්නේ ඒ කෙනා පිළිබඳව සතුටක්ද? හේතුවක් නැතුව වුණත් හිතේ ඇති වෙලා තියෙන්නේ තරහව. බලන්නකෝ. ඉතින් මෙහෙම දේවල් ඇති වෙනකොට, දැනෙනකොට, ගෙවලා දාපු කාලය ගැන මතක් වෙනකොටත්, මේ වෙලාවේ ඇති වෙන දේවල් නිසාත්, ඉදිරියේදී එහෙම කරයි කිය හිතත් පින්වත්නි, කෙනෙකුගේ හිත තුළ මේ ද්වේෂය, තරහව, පලිගැනීම, ක්‍රෝධය ඇති වෙනවා. ඉතින් එහෙම ඇති වුනහම මේක මේ දුරු කරලා දානවා කියන එක ලේසි දෙයක් නෙමෙයි. මකලා දාන්න හරි අමාරුයිනේ.
ද්වේෂය කියන එක තථාගතයන් වහන්සේ පෙන්වුවා බොහෝම භයානක අකුසලයක්. ඒ වගේම ද්වේෂය ඇති වෙන කෙනෙකුට නේද? එයා අන්ධ කෙනෙකුට ප්‍රමා කරලා තියෙන්නේ. දැස පේන්නේ නැති කෙනෙක් විදිහට නෙවෙයි, මනසිනුත් එයා අන්ධයි. තරහින් ඉන්න කෙනෙක් කියන කරන දේවල් එයාවත් දන්නේ නැහැනේ. හරිම භයානකයි තරහ ගිය වෙලාවට. මොනවා කරනවද මොනවා කියනවද කියලා ඔහු දන්නේ නැහැ. අම්මද තාත්තද කියලාවත් හඳුනන්නේ නැහැ. බිරිඳ ස්වාමියා කියලාවත් හඳුනන්නේ නැහැ. පුංචි දරුවෝ ඉන්නවා කියලාවත් හිතන්නේ නැහැ. කියන්න ඕන වචන බලන්නකෝ සමහර තැන්වලදී. කොයිතරම් වචන කියනවද? ඒ බොහෝ වචන පින්වත්නි නොකිය යුතු දේවල්. සරපරුස වචන නේද? නොකිය යුතු දේවල්, රැකිය යුතු දේවල් තියෙනවානේ. ඉතින් එහෙම ඒවා පවා තරහ ගියාම කියනවා. අම්මා තාත්තා ඉදිරියේ කතා නොකළ යුතු දේවල් කියවෙනවා. දරුවෝ ඉදිරියේ නොකිය යුතු දේවල් කියවෙනවා තරහ ගියාම. බලන්නකො කොච්චර ලොකු අනතුරක්ද කියලා, මොනතරම් භයානකද කියලා. ඒ නිසා තථාගතයන් වහන්සේ ධර්මයේ තුල අපට කියලා දුන්න පින්වත්නි මේ ද්වේෂය, තරහව, මේ ක්‍රෝධය කියන දේ තමන් තුල ඇති වෙනකොටම තමන්ට දැනෙනවනේ. ඒක හඳුනගෙන දුරු කරන්න ඕනේ. ඒකට ටිකක් අපි වෙහෙසෙන්න ඕනේ, මහන්සි ගන්න ඕනේ. එහෙම නොවුනොත් අපිට ලොකු අනතුරක් වෙනවා. කතාවටත් අපි කියනවා මේ එයාට නම් ওই කේන්ති ගියාට කමක් නැහැ, මේ දී ඇඳ ඉරක් වගේ කියලා කියනවනේ. ඉක්මනින් නැති වෙනවා සමහර කෙනෙකුට. සමහර කෙනෙකුට ටික වෙලාවක් තියලා නැති වෙලා යනවා. කොහොමද ඒක කියන්නේ? වැල්ලේ ඇඳපු ඉරක් වගේ කියලා කියනවා. කියලා තියෙනව නේද? සමහර කෙනෙකුගේ හිතේ නම් ආයේ මකලා දාන්න බෑ. එහෙමයිට කියන්නේ කොහොමද? ගලේ කෙටුව වගේ කියලා කියනවා. ඉන්නවනේ එහෙමයි නේද? මම නම් කිව්වොත් කිව්වා. ආයේ නම් මං ওই පැත්තේවත් යන්නේ නැහැ. මරණයකට මගුලකටවත් නම් මට උමනා නැහැ. එහෙම හිතන අය නැද්ද? කියලානේ නේ. මගේ මරණයකට මගුලකටවත් ඕනේ නැහැ. මොකටද එහෙමයි? එහෙම හිතන අය ඉන්නවා. සමහර කෙනෙක් කියනවා නෑ හාමුදුරුවනේ මට නම් එහෙම තරහව කේන්ති යන කෙනෙක් නෙමෙයි, මම බොහොම හොඳට ඉවසන කෙනෙක් කියලා ඔහොම ඉන්නවා. හැබැයි හිටි ගමන් තමන් එක ටිකක් අමනාපෙන් හිටපු කෙනෙක් ඔන්න වැටිලා හරි අනතුරකට ලක් වෙලා හරි ඔන්න අමාරුවෙන් රෝහලකට හරි ගිහිල්ලා දාලා ඉන්නවා. ඕක දැනෙනවා. දැනගන්න ලැබෙනවා. කොහොමද කියන්නේ? මම නම් හාමුදුරුවනේ ඔහොම වෙන්න කියලා හිතුවේ නෑ. හැබැයි ඔය නම් උනේ අපිට කරපුවා තමයි. එහෙම කියනා නේද? ඉතින් කෝ දුරු කරලා නෑනේ, තරහ මතුවෙනවා හේතු ඇති වෙනකොට. එනිසා පින්වත්නි මෙන්න මේ ද්වේෂය, තරහව, ක්‍රෝධය පරිගැනීම ඊටාම හොඳින් නුවණින්ම දැනගෙන අපි දුරු කරන්න ඕනේ. දුරු කිරීම වෙනුවෙන් කටයුතු කරන්න ඕනේ. බුදුරජාණන් වහන්සේ මේ දේශනාවේදී අපට කියලා දෙනවා පින්වත්නි මේ සමාජය තුළ ජීවත් වෙනකොට කෙනෙක් අපට මුණ ගැහෙනවා. කොයි වගේද? මේ සාරිපුත්තයන් වහන්සේ මේ දේශනාවේ සිද්ධ කරන්නේ. උන්වහන්සේ අපට කියලා දෙනවා ඉදාවුසෝ ඒකච්චෝ පුද්ගලෝ අපරිසුද්ධ කාය සමාචාරෝ හෝති පාරිසුද්ධ වචී සමාචාරෝ හෝති. සමහර කෙනෙක් අපට මුණ ගැහෙනවා මේ අපරිසුද්ධ කාය සමාචාරෝ. ඒ කියලා කියන්නේ කාය සමාචාරෝ කියලා කිව්වේ කායික ක්‍රියාවන්. වලින් හරීම අපිරිසිදුයි. ගමන බිමන එයා යන එන විදිය, බලන විදිය ඒවා හරීම අපිරියයි. තව කෙනෙකුගේ හිතේ ඇති කරන්නෙම තරහවක්. පස්පව් දස අකුසල් කරන කෙනෙක් එහෙම අය දකිද්දි මොකක්ද ඇති වෙන්නේ? මෛත්‍රියක් නෙවෙයිනේ බොහෝ වෙලාවට නේද? තරහවක් නේ ඇති වෙන්නේ. එහෙමනේ පුරුදු වෙලා තියෙන්නේ. දැන් ඔන්න කෙනෙක් ඉන්නවා එයාගේ කාය සමාචාරයේ කායික ක්‍රියාවන් ඊ타ත්ම දුර්වලයි, ගන්නම දෙයක් නැහැ. හැබැයි එයා කෙරෙහි ඇති කරගන්න කියලා කියනවා මෛත්‍රිය. කොහොමද ද්වේෂය දුරු කරන්න කියලා කියනවා. කොයි විදිහටද බුදුරජාණන් මේ දේශනාවේ බලන්න ක්‍රියාවෙන් එහෙම නැත්නම් කයින් එයා මොනතරම් දුස්චරිතවත් වුණත්, ක්‍රියාවෙන් කොයිතරම් දුස්චරිතවත් වුණත් හිතන්න කියලා කිව්වා කොහොමද? පාරිසුද්ධ වචී සමාචාරෝ හෝති. අපි ওই කතාවටත් කියන්නේ අනේ ඔය මිනිස්සයා ඔය වගේ වැඩ කළාට වචනයෙන් නම් බොහොම හොඳයි, කාගේවත් හිතක් රිදවන්නේ නැහැ කියනවද නැද්ද? කාටවත් එහෙම අවඩක් වෙන දෙයක් නම් කතා කරන්නේ නේද? කතා දැක්ක දුටු තැනදී හොඳට අයියා අක්කේ නංගී මල්ලී කියලා කතා කරනවා. එහෙම තියෙනවා.
හැබැයි යාගේ කායික ක්‍රියාකාරකම් දිහා බැලුවම කයින් එයා කරන දේවල් ඉතාමත්ම පිළිකුල් සහගතයි. දැන් අද ලෝකේ හුඟක් දෙනෙක් පින්වත්නි පුරුදු වෙලා තියෙන්නේ කොහොමද දැන් ද්වේෂය ඇති කරගන්නනේ බලන්නේ. අමනාපකම් තරහවල් ඇති කරගන්න තමයි හේතු හොයන්නේ. දැන් ඔයත් හිතන්නකෝ. ඔබ වඩාත්ම වැඩියෙන් දැකලා තියෙන්නේ කෙනෙකුගේ ඊටාම අල්ප වූ ගුණයක් හරි හොයලා දැනගෙන අනේයා හොඳ කෙනෙක් කියලා එහෙම ද්වේෂය දුරු කරන අයද එහෙමත් නැත්නම් කවුරු හරි කෙනෙක් කිව්ව දෙයක් හරි අපිට ඇහිලත් නැහැ අපි දැක්කෙත් නැහැ කවුරු හරි කෙනෙක් අහවල් තැනකදී කිව්වා හරි කියන දෙයක් නිසා අමනාපකම් ඇති කරගන්නද තරහව ද්වේෂය ඇති කරගන්නද වැඩ කරන්නේ. සමහර මිනිසුන්ගේ ද්වේෂයේ පිටිපස්සේ තියෙන කතාවල් බලනකොට නේද? නොවැදගත්ම දේවල්. ඇති දෙයක් නැති තරම්. දැන් බලන්න බුදුරජාණන් මේ දේශනාවේ සඳහන් වෙනවා පින්වත්නි කොහොමද ක්‍රියාවෙන් මොනතරම් නරක වුණත් හිතන්න කියලා කියනවා. එයා පිළිබඳව ද්වේෂය දුරු කරන්න කියලා කියනවා කොහොමද? අනේ වචනයෙන් හරි හොඳයිනේ කියලා. ක්‍රියාවෙන් කොයිතරම් නරක වුණත් දුරු කරන්න කියන්නේ කොහොමද? වචනයෙන් හොඳයි කියලා. පින්වත්නි ඊළඟට මේ දේශනාවේ සඳහන් වෙනවා ඉදපන ආවසෝ ඒකච්චෝ පුද්ගලෝ අපරිසුද්ධ වචී සමාචාරෝ හෝති පාරිසුද්ධ කාය සමාචාරෝ හෝති. ඒ කිව්වේ තව කෙනෙක් අපට මුණ ගැහෙනවා වචනයෙන් නම් ගන්න දෙයක් නැහැ. නේද? කට ඇරියොත් ඉවරයි. හැබැයි ක්‍රියාවන් වලින් හරි හොඳයි. ප්‍රාණඝාතය කරන්නේ නැහැ. එම සුරාවට බැහැ වෙච්ච කෙනෙක් නෙවෙයි. ඒ වගේ අනාචාරය දෙන කෙනෙක් නෙවෙයි. ක්‍රියාවෙන් හරීම හොඳයි. එහෙමයි නැද්ද? හැබැයි කට ඇරියොත් නම් ඉවරයි. කෙනෙක්ගේ අඩුපාඩුවක්මයි කතා කරන්නේ. ලං වුණොත් අපි කියනවා අද හරි එහෙම නේද? එහෙම හිතනවනේ සමහර කෙනෙක් දකින්නකොට ගෙදරට එහෙම එනකොට අයියෝ අද හරි ඔය අනුන්ගේ මොන හරි කියවන්න තමයි එන්නේ. එහෙම හිතනවනේ නේද? හරි බයයි එහෙම කෙනෙක් එක්ක නේද? ඇසුරු කරනකොට ගමනක් බිමනක් හරි ගිහින් එනකන් යන්න කලින් හරි කියනවා ළඟට වෙලා ගියාට කමන්නේ කට එහෙම වරද්ද ගන්න එපා කියලා. කියනවද නැද්ද? කියන්න වෙනවනේ නේ. එහෙම කෙනෙක් එක්ක ගිහිල්ලා අපිත් ඉන්නකොට එහෙම වරද්ද ගත්තොත් එහෙම මොකද වෙන්නේ? අපටත් ප්‍රශ්නයක්. එහෙමයි. හැබැයි මේ දේශනාවේ සාරිපුත්‍රයන් වහන්සේ අපට පෙන්නලා දෙනවා පින්වත්නි බලන්න වචනයෙන් මොනතරම් ඔහු නරක වුණත් කතාවෙන් මොනතරම් නරක වුණත් ගන්නම දෙයක් නැති වුණත් කොහොමද හිතන්නේ කියන්නේ අනේ කතාව නරක වුණාට ක්‍රියාවන් හොඳයිනේ ඔය මිනිස්සයා ඔහොම කතා කළාට එහෙම වැඩ කරන කෙනෙක් නෙවෙයි කියලා හිතලා එහෙම කෙනෙක් පිළිබඳව හිතේ ද්වේෂයක් තරහාවක් ඇති වුණොත් දුරු කරන්න කියනවා. පින්වත්නි බලන්න මේ දේශනාව කොයි තරම්නම් ඔබේ හිතේ ද්වේෂය දුරු කිරීම පිණිස සකස් කරලා තියනවද කියලා. සමහර තැන්වලදී පින්වත්නි එන ද්වේෂය මෛත්‍රියෙන් දුරු කරන්න ඕනේ. මෛත්‍රිය දියුණු කරන්න ඕනේ. එතකොට තරහව නැති වෙනවා. තරහ එන වෙලාවට මෙත් වඩන්න ඕනේ හොඳට. කරුණාව දියුණු කරන්න ඕනේ. කරුණාවෙන් තරහව දුරු කරන්න ඕනේ. ඊළඟට උපේක්ෂාවෙන් අපි කියන්නේ සමහර තැන්වලදී මධ්‍යස්තව හිතලා නේද? ඇති වෙන තරහවල් අපි දුරු කරන්න ඕනේ. ඊළඟට සමහර දේවල් තියෙනවා මතක් නොකර ඉන්න ඕනේ. ආය නැවත නැවත සිහි කරන්න මතක් කරන්න හොඳ නැහැ. ඒ වගේම කර්මයට දාලා බලලා එහෙමත් දුරු කරන්න ඕන තැන් තියෙනවානේ. ඊළඟට මේ දේශනාවේ පින්වත්නි කියනවා සමහර කෙනෙක් අපට මුණ ගැහෙනවා ඉදපන ආවසෝ ඒකච්චෝ පුද්ගලු අපරිසුද්ධ කාය සමාචාරෝ අපරිසුද්ධ වචී සමාචාරෝ ක්‍රියාවෙනුත් නරකයි වචනේනුත් නරකයි. ඒ කිව්වේ එයා කතා කළොත් ආය ගන්න දෙයක් නැහැ. කරන වැඩවලත් ක්‍රියාවන් වලත් ඉතින් ගන්නම දෙයක් නැහැ. පස්පව් කරන මිනිස්සෙක් ඒ වගේ නරක කෙනෙක්. හැබැයි ඉඳලා හිටලා හරි එහෙම කෙනෙක් තුළ මෛත්‍රියක් ඇති වෙනවා. ඔබ දකිනවා මේ කට ඇරියොත් එයාගේ ගන්නම දෙයක් නැහැ තමයි. ළඟින් ගියොත් කාගේ හරි ඇඟක හරි වැදිලා තමයි යන්නේ. හැබැයි ඔහොම වැඩ කරන කෙනා නිකන් ඉඳලා හිටලා හරි ඊටාම කලාතුරකින් හරි
එයාගේ හිත තුළ ඇති වෙනවා හොඳ මනෝභාවයක්. සතෙකුට කන්න ටිකක් දෙන්න ඕනේ. මහා පාර යනකොට ඉඳලා හිටලා හරි දකින්න සතෙක් වැටිලා ඉන්නවා එහෙට මෙහෙට කරනවා නේද? එහෙම ඉඳලා හිටලා හරි යාන්තමට හරි ඔන්න හොඳ දෙයක් කරන කෙනෙක් ඉන්නවා. බැලු බැලමට නම් ගන්නම දෙයක් නැහැ. හැබැයි ඉඳලා හිටලා හරි හොඳ දේවල් මතුවෙනවා. දැන් මේ දේශනාවේ අපට කියනවා පින්වත්නි දැන් ක්‍රියාවෙනුත් ගන්න දෙයක් නැහැ නරකයි. කට ඇරියොත් එතනින් එහාට කතා කරන්නම දෙයක් නැහැ. වචනේනුත් බොහොම නරකයි. හැබැයි ඉඳලා හිටලා හරි හොඳ දෙයක් හිතනවන්නේ කියලා හිතලා කරන්න ඕනෙත් නැහැ. නමුත් සිතුවිල්ලකින් හරි හොඳ දෙයක් ගැන හිතනවන්නේ කියලා හිතලා එහෙම කෙනෙක් පිළිබඳව දේශයක් ඇති වුණොත් ඒ දේශය දුරු කරන්න කියලා මේ දේශනාවේ කියනවා. බලන්නකෝ කොච්චර වැදගත්ද කියලා. ඊළඟට මේ දේශනාවේ සඳහන් වෙනවා ඒකච්චෝ පුද්ගලෝ අපරිසුද්ධ කාය සමාචාරෝ හෝති අපරිසුද්ධ වචී සමාචාරෝ හෝති නච ලබති කාලේන කාලං කේතසෝ. සමහර කෙනෙක් හමු වෙනවා ක්‍රියාවෙන් ගන්නම දෙයක් නැහැ. වචනේනුත් ගන්නම දෙයක් නැහැ. ඉඳලා හිටලවත් හොඳ දෙයක් හිතන්නේවත් නැහැ. එහෙමයිට අපි කොහොමද කියන්නේ? ගන්නම දෙයක් නැහැ කියලා කියන්නේ. නේද? වැඩක්ම නැහැ කියලා කියන්නේ. එහෙම අයත් තියෙනවා. දැන් එහෙම කෙනෙක් පිළිබඳව තරහවක් දේශයක් ඇති වුණොත්, දැන් එහෙම කෙනෙක් පිළිබඳව තරහ ද්වේෂය ඇති වුණොත් ඒක දුරු කරන්න කියන්නේ කොහොමද? කරුණාවෙන්ම අනුකම්පාවෙන්ම දුරු කරන්න කියලා කියනවා. ඊළඟට පින්වත්නි තවත් කෙනෙක් ඉන්නවා මේ කයනුත් බොහෝම පිරිසිදුයි. පාරිශුද්ධ කාය සමාචාරෝ පාරිශුද්ධ වචී සමාචාරෝ. වචනේනුත් ඊටාම හොඳයි. එහෙම අය පිළිබඳව දේශයක් නැති වෙන්න විදිහක් නැද්ද? හොඳ මිනිසු පිළිබඳව ඔබට හිතේ තරහ ඇති වෙන්නේ නැද්ද? දැන් බුදුරජාණන් වහන්සේ කොයිතරම් නේද? කායික ක්‍රියාකාරකම් වහන්සේගේ වාචික ස්වභාවය ගැන හිතන්නකෝ. කොයිතරම් නිවැරදි වුණත් බුදුරජාණන් වහන්සේට ද්වේෂ ඇති කරගත්තා හිටියද නැද්ද? එහෙම ඉන්නවනේ නේ. අදටත් ඉන්නවනේ. සමහර අන්‍ය තීර්ථකයෝ හිටියා බුදුරජාණන් වහන්සේ වඩින විලාසෙට ද්වේෂ කරා. උන්වහන්සේ සැතපෙන ඉරියව් වලට ද්වේෂ කරා. උන්වහන්සේගේ දේශනාවන් වලට ද්වේෂ කරා. උන්වහන්සේගේ මිහිරි මෘදු මොලොක් වචනයට ද්වේෂ කළා. උන්වහන්සේ කෙරෙහි පිරිස පහදිනකොට ඒ පැහැදීම වෙනුවෙන් ද්වේෂය ඇති කරගත්තා. තමන් අනිත් අයව රවටලා ලාභ සත්කාර ලැබමින් ඉන්නකොට අවබෝධයෙන් බුදුරජාණන් වහන්සේ සරණ යන අය වැඩි වෙනකොට අන්න බුදුරජාණන් වහන්සේ කෙරෙහි ද්වේෂය ඇති කරගත්තා. එහෙනම් හිතන්නකෝ බුදු කෙනෙකුටත් එහෙම ද්වේෂය ඇති කරගන්නා හිටියානම් ඔබ ඔබේ ජීවිතේ කාටවත් කරදරයක් නැතුව තමන්ගේ දෙයක් කරගෙන දරුමල්ලෝ හදාගෙන එහෙම ඉන්නකොට එහෙම ද්වේෂය ඇති කරගන්නා ඉන්න බැයිද? කොච්චරනම් මොන කැයිදනේ? එතකොට ඔබට හිතනවද අනේ මම මෙච්චරත් හොඳින් ඉඳලා මම වචනයකින්වත් කාටවත් හිරියරයක් කරන්නේ නැහැ හිංසාවක් කරන්නේ නැහැ. ඒත් මට ඇයි මෙහෙම කරන්නේ කියලා අනිත් පැත්තට ඔබේ හිතේ ද්වේෂය ඇති වෙනවා. ඇති වෙන්න පුළුවන්. සමහර අය විලා කියනවා ආමුදුරෝනේ ඉවසලා බැරිම තැන තමයි මේ කියලා කියනවද නැද්ද? කියනවනේ. මීට වඩා නම් බෑ කියන්නේ. ඉවසලා බැරිම තැනක් තව ඉවසන්න ඕනේ. එහෙමනේ නේද? ඒ නිසා එහෙම වචනේනොත් හොඳ ක්‍රියාවෙනුත් හොඳ කෙනෙක් පිළිබඳව උනත් දේශය ඇති වෙන්න පුළුවන්. දැන් මෙන්න මේ විදිහට ඇති වෙන දේශයන් දුරු කරගන්න විධි ක්‍රම ඒ ගැන බුදුරජාණන් මේ දේශනාවේ සාරිපුත්තයන් වහන්සේ පෙන්නලා තියෙනවා. පින්වත්නි මේ දේශනාවේ හරි අපූරු උපමා ටිකක් ගැන හැර දක්වලා තියෙනවා මේ කාරණා අපට වඩාත් හොඳින් තේරුම් කරන්න. දැන් බලන්න සමහර කෙනෙක් ඉන්නවා එයාගේ කායික ක්‍රියාකාරකම් ගන්නම දෙයක් නැහැ. හැබැයි වචනේ බොහොම හොඳයි. උපමාවකින් සඳහන් වෙනවා මේ පාංශකූලික චීවර දරන ස්වාමීන් නමක්. ඔයත් දන්නවනේ ඒ කාලේ ස්වාමීන් වහන්සේලා පාංශකූලික චීවර දරුවනේ. ඉතින් එහෙම දරන ස්වාමීන් වහන්සේ නමක් වඩිනකොට උන්වහන්සේ දකිනවා මේ
පාරේ අයිනේ තියෙනවා මේ පාංශකූලික රෙද්දක්. ඒක නිකන් කුණු ගොඩකට එකතු වෙලා එහෙන් මෙහෙන් දිරා ගිය රෙද්දක් තියෙනවා. දැන් උන්වහන්සේට උමනාව තියෙනවා මේ රෙද්ද තමන්ගේ පරිහරණය සඳහා ගන්න. ගිහිල්ලා වම් කකුලෙන් මේක පාගගෙන දකුණු කකුලෙන් ඇඟිලි වලින් ටිකක් එහෙට මෙහෙට අවුස්සලා බලනවා මේ රෙද්ද ගන්න දෙයක් තියනවද කියලා. හරි අපිරිසිදුයි කිලිටුයි එහෙන් මෙහෙන් දිරලා ගිහිල්ලා නමුත් එහෙම වම් පසින් පාගගෙන දකුණු කකුලෙන් ඇඟිලි වලින් එහෙට මෙහෙට ඔලවලා බලනකොට දැනෙනවා දකින්න තියෙනවා මේ ගන්න පුළුවන් රෙදි කඩවල් කීපයක් තියෙනවා. දැන් මොකද කරන්නේ? උන්වහන්සේට උමනාව තියෙනවා මේ රෙදි කඩේ. ඒ අවශ්‍යතාවයේ තියෙන නිසා මොකද කරන්නේ? ගන්න බැරි ටික ගැන හිතන්නේ ගන්න බැරි ටික කිලිට වෙලා තියෙන ටික දිරලා තියෙන ටික අයින් කරනවා. අයින් කරලා ගන්න පුළුවන් කෑල්ල අර ගන්නවා. හිතන්නකෝ. දැන් මේ උපමාවෙන් අපිට කියලා දෙනවා එහෙනම් හරියට අර පාංශකූලික සිවුරක් දරනවා වගේ ඔබටත් ඔබේ ජීවිතය තුළ හිතන්න කියලා කියනවා ක්‍රියාවෙන් කොච්චර නරක වුණත් අනියාගේ වචනේ හොඳයිනේ. Tamanට උමනාව තියෙන්න ඕනේ මා තුළ ඇතිවෙන දේශය මට බොහොම නරකක් කරන දෙයක් මේක දියුණු කරගන්න ඕන දෙයක් නෙවෙයි මම ද්වේෂය දුරු කරගන්න ඕනේ. ඒ උමනාව තියෙන කෙනෙකුට නේද? ද්වේෂය දුරු කරගන්න ඕන නම් එයා මෙහෙම හිතන්න ඕනේ. පුංචි පුංචි අඩුපහඩුකම් ගැන නෙවෙයි හිතන්න කියලා කියන්නේ. එක හෝ හොඳක් ගැන හිතලා ද්වේෂය දුරු කරන්න ඕනේ. දැන් බලන්නකෝ පාංශකූලික චීවරය වමනාව තියෙන ස්වාමීන් මොකද කළේ? තමන් වහන්සේට ගන්න පුළුවන් කෑල්ල හොයලා පාවිච්චියට ගත්තා. ඊළඟට පින්වත්නි මේ තවත් කෙනෙක් අපි කතා කළානේ මෙතන. වචනෙන් ගන්නම දෙයක් නැහැ. හැබැයි ක්‍රියාවන් වලින් බොහොම හොඳයි. ඊටාම දීර්ඝ ගමනක් යන කෙනෙක්, ඒ කියන්නේ දුර ගමනක් යන කෙනෙක් පයින් යනවා. ග්‍රීස්මේ දැන් එයාට ඊටාම බහුලව දැනෙනවා. ඒ කියන්නේ රස්නේ. දැඩි ලෙස රස්නේ දැනෙනකොට පිපාසිත වෙනවා. මෙයාට දැන් බොන්න වතුර ටිකක්වත් නැහැ. ලොකු දුරක් ඇවිදගෙන යනකොට එහෙමේ බලනවා 35ක් ඇවිල්ලා වතුර ටිකක් බොන්න තැනක් නැහැ. බොහෝම වෙහෙසෙන් පිපාසයෙන් ඇවිදගෙන යනකොට ඔන්න දකින්න එක තැනක වතුර පිරිච්ච තැනක් තියෙනවා. හැබැයි හරිය අපිරිසිදුයි. එහෙන් මෙහෙන් කොළරොඩු වැටිලා, දියසෙවල බැඳිලා, අපිරිසිදු වලා. මෙයා මොකද කරන්නේ? වතුර ටික බොයිද නොබෙයිද? මෙයාට පිපාසයේ දැඩි දැන් ක්ලාන්ත වෙන්න ඇදගෙන වැටෙන්න වගේ. ඒ නිසා මොකද කරන්නේ? අර ජලයේ පිරුණු වලට ගිහිල්ලා දෑතින් පුළුවන් තරම් අර තියෙන රොඩු බොඩු ටික ගල් සෙවල ටික අයින් කරලා දෝතට වතුර ටිකක් අරගෙන පිපාසය නැති වෙන්න යා මොකද කරන්නේ? බොනවා. ඇයි? එයාට ඒ මොහොතේ දැඩි ලෙසම දැනෙන්නේ මොකද්ද? පිපාසය. දැඩි ලෙසම දැනෙන්නේ පිපාසය. ඒ නිසා පිපාසය සංසිඳව ගන්න ඕන නිසා මොකද කරන්නේ? අර වතුරේ තියෙන නේද? පිරිසිදු අපිරිසිදු කමට වඩා එහෙට මෙහෙට කරලා දෝතට ගන්න පුළුවන් විදිහට සකස් කරගෙන යන වතුර ටික බොනවා. දැන් බලන්නකෝ මේ ක්‍රියාවන් වලින් නරක වුණාම වගේ නෙවෙයි වචනෙන් නරක වුණාම තවත් හරි භයානකයි. දෙන්නේ ගහ ගන්නවා නම් දෙපැත්තට කරලා අයින් කරලා දැම්මොත් බේර ගන්න පුළුවන්. හැබැයි වචන වලින් ගහ ගන්න ගත්තොත් දෙපැත්තකට ඇදගෙන ගියත් ඈතට යන්න මොකද කරන්නේ? තව හයියෙන් කෑ ගහනවා. එහෙමනේ නේද? ඇදගෙන යන්න මොකද කරන්නේ? තව හයියෙන් කෑ ගහනවා. දැන් බලන්නකො අර වතුර ටික බොනකොට දියසෙවල ටික තියෙනවා, කොළරොඩු ටික තියෙනවා. හැබැයි Tamanට උමනාව තියෙන නිසා දෝතට වතුර ටිකක් අරගෙන බොනවා. එහෙනම් ඔබ තුලත් ඇතිවෙන දේශය දුරු කරගන්න ඕන කියලා තියනවා නම් හිතන්න වචනයෙන් මොනතරම් ඔහු නරක කෙනෙක් වුණත් ඔබේ හිත රිද්දලා ඇති, ඔබට අවමන් කරලා ඇති, කතා කළොත් ගන්න දෙයක් නැති දෙයක් වෙන්න පුළුවන්, පරුස වචනයෙන් කතා කරනවා වෙන්න පුළුවන්, නොසුදුසු කාලයක කතා කරනවා වෙන්න පුළුවන්, කිය යුතු දෙයක් කියනවා වෙන්න පුළුවන්, සමහර දේවල් නොකිය යුතු දේවල් තියෙනවා, කිය යුතු තැනකදී කියනවා වෙන්න පුළුවන් නේද? නොකිය යුතු තැනකදී කියනවා වෙන්න පුළුවන්. ඒ මොන විදිහේ කෙනෙක් වුණත් හිතන්න කියලා කිව්වා යාගේ වචනයෙන් ඔහොම වුණාට ක්‍රියාවන් හොඳයිනේ කියලා. හිතලා Taman තුල ඇති වෙන දේශය දුරු කරන්න කිව්වා. බලන්න පින්වත්නි කොයිතරම් වටිනවද මේ දේශනාව කියලා ඔබේ ජීවිතවලට. ඊළඟට තව කෙනෙක් ඉන්නවා එයාගේ වචනත් නරකයි. ක්‍රියාවෙනුත් බොහොම නරකයි. ඉඳලා හිටලා තමයි හොඳ සිතුවිල්ලක් හරි ඇති වෙන්නේ. දැන් කෙනෙක් මහමග ඇවිදගෙන යනකොට දැඩි ලෙස ග්‍රීස්මේ තියෙන කාලෙක දැන් මෙයාට පිපාසිතයි දුර ගමනක් යන්නේ.
බොන්න වතුර ටිකක් හොයනවා කොහෙවත් තියෙන්නේ නැහැ. හැබැයි ඔහු දකිනවා දැන් දැඩි ලෙසම වතුර පිපාසය දැනිලා තියෙන වෙලාවකදී එයා දකිනවා මේ ගවය ඇවිදගෙන යනකොට ගෝ කුර තියෙනවානේ. ඒ කියන්නේ ගවයාගේ අඩිය කුරේ පොළවට හිටුණාට පස්සේ එතන පොඩි හිදසක් තියෙනවා. නේද? දැන් ওই ගෝ කුරක වතුර ටිකක් එකතු වෙලා තියෙනවා. දැන් මෙයාට වතුර ටිකක් බොන්න වෙන කොහෙවත් තැනක් නැහැ. මොකද කරන්නේ? එයාට දැන් දැඩි ලෙස උමනාව තියෙන වතුර බොන්නනේ. පිපාසයනේ. එහෙනම් අර වතුර ටික බොන්න ඕනේ. මොනවා හරි දෙයකින් ගන්න ගියොත් වතුර ටික ගන්න බෑ. එහෙම එකතු කරලා ගන්නත් බෑ. නේද? අතට අරගෙන බොන්නත් බෑ. මොකද කරන්නේ? දෙනස් බිමට නැමිලා නේද? ඔළුව පාත් කරලා දනිස් දෙක බිමට තියලා උටත් ඉතින් ගවයෙක් වතුර බොන විදිහටම තමයි අර ගෝකුරත් තුල තියෙන වතුර ටික එහෙනම් බොන්න වෙන්නේ නැහැ. පිපාසය දැඩි. තමන්ගේ උමනාව අවශ්‍යතාවය. හිතන්නකො. එහෙම බීලා පිපාසය සංසිඳව ගන්නවා. ඒතර මේ උපමාවෙන් ඔබට කියනවා ඉඳලා හිටලවත් හොඳ දෙයක් හිතෙන්නේ නැති කෙනෙක් කලාතුරකින් හිතනවා. වචනේනුත් ගන්නම දෙයක් නැහැ, ක්‍රියාවෙනුත් ගන්නම දෙයක් නැහැ. හැබැයි ඉඳලා හිටලා හරි හොඳ දෙයක් හිතන අය ඉන්නවනේ. ඉඳලා හිටලා හරි මෛත්‍රියෙන් හරි කතා කරනවානේ. එහෙම කෙනෙක් ගැන නම් ඔබේ හිතේ දේශේ තරහව ඇති වෙලා තියෙන දුරු කරන්න කිව්වා කොහොමද? ඉඳලා හිටලා හරි හොඳ දෙයක් කරනවනේ කියලා හිතලා දුරු කරන්න කිව්වා. බලන්නකො සම්පූර්ණයෙන් මේ අඝාතය දුරු කරන විදිය. දේශය දුරු කරගන්න විදිය. ඊළඟට තව කෙනෙක් ඉන්නවා වචනේනුත් ගන්න දෙයක් නැහැ, ක්‍රියාවෙනුත් ගන්න දෙයක් නැහැ. ඉඳලා හිටලවත් හොඳ දෙයක් කරන්නේ නැහැ. එහෙමයිට අපි කොහොමද කියන්නේ? ගන්නම දෙයක් නැහැ, වැඩක්ම නැහැ කියලා කියනවනේ. නේද? දැන් මේ ඊළඟට මේ උපමාවෙන් අපිට කියලා දෙනවා. දැන් බලන්න බොහෝ දුරක් යන කෙනෙක් ඊටාම ගිලන් වෙලා. ඒ කියන්නේ වයසට ගිහිල්ලා වයෝවෘද්ධ වෙලා, ගිලන් වෙලා අසනීප වෙලා, කාත් කවුරුත් නැහැ, ආහාරයක් දෙන්න කෙනෙක් නැහැ, ඉන්න හිටින්න තැනක් නැහැ. ගොඩක් දුර යාට යන්නත් තියෙනවා. ආපස්සට යන්නත් බෑ. බොහෝ දුර ආපු තැනට යන්නත් දුරක් යන්න වෙනවා. කන්න බොන්න ටිකක්වත් දෙන්න කෙනෙක් නැහැ, රැක බලා ගන්නවත් කෙනෙක් නැහැ, උපස්ථානයටවත් කෙනෙක් නැහැ. දරුණු රෝගයකුනුත් පෙළෙනවා. බලන්නකො මේ උපමාව. මොකද කියන්නේ? දරුණු රෝගයකින් පෙළෙන, ගිලන් වෙච්ච, කාත් කවුරුත් නැති, බොහෝ දුර ඇවිදින්නත් තියෙන, බොහෝ දුරක් ගෙවාගෙන ආපු කෙනෙක් අතරමඟදී ඔබට දකිනවා. දැන් මෙයා දැක්කහම ගන්නම දෙයක් නැති කෙනෙක්. සමහර විට ඔබට ජීවිතේ පස්පව් දස අකුසල් කරන අය මුණ ගැහෙනවනේ නේද? සමහරට අනන්තරිය අකුසලයක් කරගත්ත කෙනෙක් වෙන්න පුළුවන්. මහා වැරදිකාරයෙක්. හැබැයි ඔහුගේ ගන්නම දෙයක් නැති වුණත් ඔබේ හිතේ ද්වේෂය ඇති කරගන්න එපා. ඒක දුරු කරගන්න නම් හිතන්න කියලා කිව්වා. අර ගිලන් වෙච්ච කෙනෙක්, බොහෝ දුරක් යන්න තියෙන කෙනෙක්, බොහෝ දුරක් ගෙවාගෙන ආපු කෙනෙක්, කාත් කවුරුත් නැහැ, ආහාරයකුත් නැහැ, උපස්ථානයට කෙනෙකුත් නැහැ. එහෙම කෙනෙක් දැක්කහම හිතට ඇති වෙන්නේ මොකද්ද? මොකක්ද ඇති වෙන්නේ? අනුකම්පාවක් ඇති වෙනවනේ නේ. කොහොමද ඇති වෙන්නේ? අනේ මේ මිනිස්සයා හරි අසරණයි. ගිලන් වෙලා ඉන්නේ, ලෙඩ වෙලා ඉන්නේ. ඒ විතරක් නෙවෙයි, හරි වෙහෙසටපත් වෙලත් ඉන්නේ. හරියමං ආහාරයක් ලැබලත් නැහැ. යන්නේ තැනක් හරියට දන්නෙත් නැහැ. අවහරණට කවුරුකුත් නැහැ. උපස්ථායකයෙකුත් නැහැ කියලා හිතේ ඇති වෙන්නේ මොකද්ද? අනුකම්පාවක්, කරුණාවක්. ඒ අනුකම්පාව, කරුණාව ඇති කරගෙන ඔබ කොහොමද හිතන්නේ? අනේ මට උදව්වක් කරන්න තියෙනවා නම් ආහාර ටිකක් දෙන්න පුළුවන් නම් ආහාර ටිකක් දෙනවා. නවතින්න වෙහෙස නිවා ගන්න තැනක් දෙන්න පුළුවන් නම් හදලා දෙන්න පුළුවන් නම් එහෙම දෙනවා අනුකම්පාව තුලනේ. ඒ නිසා ගන්නම දෙයක් නැති කෙනෙක් ගැන හිතන්නේ කො අනුකම්පාවෙන් කොහොමද? මෙයාට ධර්මය අහන්න ලැබිලා නැහැ. ඒ නිසානේ ඉඳලා හිටලවත් හොඳ දෙයක් කරන්නේ නැත්තේ. හොඳ වචනයක් කතා කරන්නේ නැත්තේ. ක්‍රියාවන් වලින් ওই තරම්ම නරක වෙලා තියෙන යාට හොඳට ධර්මය අහන්න ලැබිලා නැහැ. අන්න අනුකම්පා කරන්න. හරි වැරද්ද කියලා දෙන්න කෙනෙක් මුණ ගැහිලා නැහැ. එහෙම වුණා නම් මෙහෙම නොවෙන්න තිබුණා. හිතන්න. එහෙම නැත්තම් ඔහු සසර කරගත්ත නේද? එහෙම දේවල් නිසා තමයි මේ තැනට වැටිලා ඉන්නේ. අන්න අනුකම්පාව ඇති කරගන්න කිව්වා. කරුණාව, මෛත්‍රිය ඇති කරගෙන ඔහු කෙරෙහි අනුකම්පාවෙන්ම අර ද්වේෂයක් ඇති වුණොත් ඒ ඇති වෙන ද්වේෂය දුරු කරන්න කොහොමද? අනුකම්පාවෙන් දුරු කරන්න. අනේ මැරිලා ගිහිල්ලා සතර අපායට යන්න පුළුවන්, එහෙම වැටෙන්න දෙන්න හොඳ නැහැ කියලා ඔබට යමක් හොඳ දෙයක් කියලා දෙන්න පුළුවන් නම් මේක වැරදි කියලා කියලා දෙන්න. ඒ වෙලාවේ කරන්න පුළුවන් දේ කරන්න කියලා කියන්නේ. ද්වේෂය ඇති කරගන්න එපා.
මේ මිනිස්සයා මෙහෙම හිටියොත් මැරිලා ඉවරලා අපාගත වෙලා මෙච්චර දුක් විඳින්න වෙන තැනකට තමයි යන්න වෙන්නේ කියලා හිතන්න කිව්වා. බලන්නකෝ මෛත්‍රිය ඇති කරගන්න විදිය. දේශය දුරු කරගන්න තියෙන විදිය. පින්වත්නි ඊළඟට මේ දේශනාවේ සඳහන් වෙන පස්වෙනි පුද්ගලයා කොහොම කෙනෙක්ද? ක්‍රියාවෙනුත් බොහොම හොඳයි. නේද? වචනේනුත් ආයි කියන්න අඩුවක් නැහැ. තාම හොඳ වචන කතා කරන්නේ. සිතවිලිත් එහෙමයි. කාය සමාචාරයේ, වසී සමාචාරයේ, මනෝ සමාචාරයේ නේද? කයින්, වචනයෙන්, හිතින් හැමදේම නිවැරදි. එහෙම කෙනෙක් පිළිබඳව ද්වේෂය තරහව ඇති වුණොත් දුරු කරගන්න මේ උපමාවෙන් අපිට කියලා දෙනවා. දැන් බොහෝ දුරක් යන කෙනෙක් වෙහෙසටපත් වෙලා ඉන්නකොට ඔහු පිපාසයක් ඇති වෙනවා. වටපිට බලනකොට හොඳට නිල්වන් වතුර ටිකක් එකතු වෙච්ච ගහකොළ වලින් ග්‍රහණය වෙච්ච හොඳ සිසිලස දෙන තැනක් තියෙනවා. එතනට ගිහිල්ලා ඔහු ඊටාම හොඳට පිරිසිදුව නේද වතුර ටික පිපාසය යනකම්ම හොඳට වතුර ටික බොනවා. බීලා ඉවරලා ගිමන් හරින්න අර ගහකොළ සෙවනේ ඉඳලා හොඳට ගිමන් හරිනවා වෙහෙස නිවා ගන්නවා. නා ගන්න ඕන නම් නා ගන්නවා. ඒ සියල්ල කරගෙන ඔහු නැවත තමන්ගේ ගමන පිටත් වෙනවා. ඒ වගේ යන්න ක්‍රියාවෙනුත් හොඳ, වචනේනුත් හොඳ, මනසිනුත් හොඳ, සිතුවිලි වලුනුත් යහපත් කෙනෙක් පිළිබඳව ඔබට දේශයක් ඇති වුණොත් කැමැති විදියකින් හිතන්න පුළුවන්. ඔහුගේ ක්‍රියාවන් ගැන හිතන්න හොඳයි කියලා. ඔහුගේ මනෝභාවයන් ගැන හිතන්න. ඔහුගේ වචන ගැන හිතන්න. හිතලා ඔහු කෙරෙහි ඇතිවෙන දේශය දුරු කරන්න කටයුතු කරන්න ඕනේ. පින්වත්නි දැන් මේ සාරිපුත්ත මහරහතන් වහන්සේ දේශනා කළ මේ අඝාත පටිවිණය සූත්‍ර දේශනාව, ඒ කියන්නේ ද්වේෂය දුරු කිරීමේ ක්‍රම පිළිබඳව තමයි තමන් තුළ ඇතිවෙන ද්වේෂය දුරු කරගන්න පුළුවන් විදි පහක් ගැන තමයි අපි සාකච්ඡා කළේ. පින්වත්නි මේ ද්වේෂය කියලා කියන්නේ ඊටාම භයානක අකුසලයක්. හිතන්නකෝ. සමහර කෙනෙකුට තමන් තුළ ඇතිවෙන ද්වේෂය ඒ වෙනතේ පාලනය කරගන්න බැරි වුණොත්, ආදීනමය දැකලා දුරු කරගන්න බැරි වුණොත්, යටපත් කරගන්න බැරි වුණොත් ඔහු තුළින් ආනන්තරීය අකුසල් සිද්ධ වෙන අවස්ථා අපි දැකලා නැද්ද? අම්මා තාත්තා ඝාතනය කරපු දරුවෝ නැද්ද? උසාවියෙන් පොලිසියෙන් ගිහිල්ලා තමන් තුළ ඇති වුණු සැනික කෝපයක් හෝ මොකක් හරි කියලා බේරෙනවා වෙන්න පුළුවන්. හැබැයි බලන්නකෝ ඇති වෙච්ච ද්වේෂය. ඒ ඇති වෙන වෙලාවේ හඳුනගෙන ආදීනවය දැනගෙන ඒක දුරු කරේ නැත්නම් සමහර වෙලාවට හිතේ තියාගෙන අවස්ථාවක් එනකම් බලාගෙන ඉන්නවා කියලා හිතලා ඔන්න බලාගෙන ඉන්නවා. බලමුකෝ අපිවත් ඕන වෙන්නේ. එදාට කියලා බලාගෙන ඉන්නවා. රාත්‍රියේ නිින්දට යනවා. හෙට කියලා දවසක් එයිද නේද කියලා ඔබට හිතන්න පුළුවනිද? එතකොට කාට හරි ජීවිතේ හෙට කියන දවසක් ගැන හිතන්න පුළුවන්ද කියලා බලන්නකෝ. අද දවස බොහෝම ක්‍රෝධයෙන් තරහව ඇති කරගෙන නිින්දට ගිහලා හෙට කියලා දවසක් අවදි වීමක් තිබුණේ නැත්තම්, අද රැය ගත කරලා තියෙන ද්වේෂයෙන් තරහවෙන් ඒ ද්වේෂයේ තරහව පුරවගෙන මිය ගිහිල්ලා නම් ඊළඟට යන තැන යහපත් වේවිද? අවසාන මොහොතේ සකස් වෙලා තියෙන සිතුවිලි ටික යහපත් සිතුවිලි වෙයිද? එනිසා මතක තියාගන්න අපිට පින්වත්නි එහෙම කාලයක් හිතේ තියාගෙන ඉඳලා නේද අහවල් දවසේ දුරු කරනවා කියලා එන්න බෑ. යම් කිසි කෙනෙක් පිළිබඳව දෙයක් පිළිබඳව ඔබේ හිතට ක්‍රෝධයක්, තරහවක්, දේශයක්, පරිගැනීමක් ආවොත් මොහොතක්වත් ඒ සිතුවිලි පවතින්න ඉඩ දෙන්න එපා. ඒක ආදීනවේ හොඳට දකින්න. දැකලා ඒ මොහොතේදී මේක දුරු කරන්න. එනිසා අඝාත පටිවිණය සූත්‍ර දේශනාවේ සාරිපුත්ත ස්වාමීන් වහන්සේ අපට කියලා දෙන්නේ තමන් තුළ ඇති වෙන ද්වේෂය දුරු කරගන්න පුළුවන් ක්‍රම පහක්. එනිසා මේ කාරණා හොඳට තමන්ගේ ජීවිත තුළට එකතු කරගෙන නේද? සමහර විටකදී ඔබට තිබුණා නම් එහෙම ඉපීමක්, දේශයක්, තරහකාරයෝ, එහෙම නැත්නම් තරහවෙන් බලන අය හිටියා නම් ඉතින් මේ මොහොතේ ඉඳලා පුරුදු වෙන්න ඕනේ මොකටද? හොඳ දේවල් ගැන හිතන්න. මෛත්‍රියෙන් ඒ ඇති වෙලා තියෙන දේශය දුරු කරන්න. පුංචි පුංචි හරි තියෙන හොඳ දේවල් ගැන හිතලා, තාම කුඩා කුඩා වශයෙන් හරි තියෙන හොඳ දෙයක් ගැන හිතලා ඇති වෙලා තියෙන අමනාපකම් දේශය දුරු කරන්න වැඩ කරන්න ඕනේ. මොකද අපි තාම ටික කාලයයි ජීවත් වෙන්නේ. ජීවිතේ තව ස්වල්ප වේලාවකින් ඉරණම මොකක්ද කියලා අපි දන්නේ නැහැ පින්වත්නි. ඒ නිසා එහෙම නොදන්නා අපිට මේ ජීවත් වෙන කෙටි කාලය තුලදී නේද? මහා තරහකාරයෝ ඇති කරගෙන, වෛරක්කාරයෝ තියාගෙන එහෙම මේ ගමන යන්න බෑ.
තාම මෛත්‍රියෙන් කරුණාවෙන් උපේක්ෂාවෙන් ජීවිතය දැකලා සැනසෙල්ලේ ජීවත් වෙන්න පුළුවන්කම තියෙනවා. එහෙම ජීවත් වුණොත් තමයි මේ ජීවිතෙන් පස්සේ නේද අපට සුගතිගාමි වෙන්න පුළුවන් වෙන්නේ. ඒ සුගතිය තුළ අද වගේම හොඳින් ධර්මයේ මනසිකාර කරලා තාම ඉක්මන් භවයකදී ජාති චරා ව්‍යාධි මරණ දුකින් නිදහස්ව ලබන උතුම් පරම රමණීය නිවන අවබෝධ කරගන්න අපට පුළුවන්කම ලැබෙන්නේ. ධර්ම ශ්‍රවණය කරපු හැම දිනාටම ඒ උතුම් නිවන් අවබෝධ වේවා කියන ප්‍රාර්ථනාව ඇති කරමු. පින්වත්නි, අද මේ ධර්මානුශාසනාව වෙනුවෙන් බැතිබර දායකත්වය අරගෙන කටයුතු කරන්නේ සජීවී සූත්‍ර ධර්ම දේශනාව වෙනුවෙන් කේච් හිමාලේ පත්ම කුමාරී මහත්මනිය ඇය විදේශගත වෙලා හිටියත් ඇගේ දායකත්වයත් බන්දුල චන්ද්‍රකුමාර මහත්මාණන් සහ පවුලේ පින්වත් හැම දෙනාම එකතු කරගෙන විශේෂයෙන්ම මේ ධර්ම දානමේ මහා පින්කම සිද්ධ කිරීම තුළින් හේමන්ත සිසිර කුමාර සොහයුරා සිහිපත් කරලා පින් අනුමෝදන් කරන්නටත් එල්.පී. ඇල්බර්ට් පෙරේරා ආදරණීය පියතුමන් සිහිපත් කරලා පින් අනුමෝදන් කරන්නටත් එතුමන් ප්‍රධාන සංසාරගත මිය පරලොව ගිහින් පින් බලාපොරොත්තු ඉන්න සියලු ඥාතීන්ට පින් අනුමෝදන් කරන්න බලාපොරොත්තු වෙනවා. සියලු ඥාතීන් මේ පින් අනුමෝදන් වෙත්වා සසර භව ජීවිතයන් සපවත් කරගනිත්වා. ඊ타ම ඉක්මන් භවයකදී නිවන් අවබෝධයෙන් සනසෙත්වා කියලා සාදු කියමු. ඒ වගේම සෙත් ප්‍රාර්ථනා කරන්න ආසින්සන කරන්න බලාපොරොත්තු වෙනවා. මේ ධර්ම දානමේ මහ පින්කමෙන් අද දිනට උපන්දිනයේ සමරන ලිනාල් උත්සර පුතණුවන්ට ඒ වගේම ශිෂ්‍යත්ව විභාගයට පෙනී සිටින ඔසඳ පන්සිලු පුතණුවන්ටත් ඒ වගේම ශිෂ්‍යත්ව විභාගයට පෙනී සිටින සෙහන්ති මිනුල්යා දුවනියටත් උසස් පෙළ විභාගයට පෙනී සිටින බලාපොරොත්තු වෙන කාවින්දයා සත්සරණී දුවනියටත් ඒ වගේම පෝෂිතා ජයසේන දුවනියටත් විශේෂයෙන්ම පෝෂිතා ජයසේන දුවනියට නිදුක් නිරෝගී සුවය චිරජීවනයේ ප්‍රාර්ථනා කරන්න බලාපොරොත්තු වෙනවා රෝගී වෙන්න නිසා. ඒ වගේම මේ විභාග කටයුතු වල සූදානම් වෙන දරුවන්ටත් විභාග කටයුතු හොඳින් ජයග්‍රහණය කරන්න ශක්තිය ධෛර්යය ලැබේවා කියන ප්‍රාර්ථනාවෙන් ආශිර්වාද කරන්නටත් උපන්දිනයේ සමරන ලිනාල් සරපුතණුවන්ට නිදුක් නිරෝගී සුවය සුබ උපන්දිනයක් ප්‍රාර්ථනා කරන්නට මේ පින්කම තුලින් බලාපොරොත්තු වෙනවා. ඒ වගේම මේ ධර්ම දානමය පින්කම වෙනුවෙන් සහභාගී වුණ ධර්ම ශ්‍රවණයට එකතු වුණ කල්යාණ මිත්‍රත්වයෙන් මේ වෙනුවෙන් කැප වුණ හැම දෙනාටම නිදුක් නිරෝගී සුවය චිරජීවනයේ ප්‍රාර්ථනා කරන්නත් ලක්වැසි ලෝවැසි හැම දෙනාටම සෙත් ප්‍රාර්ථනා කරන්නටත් මේ ධර්ම දානමය පින්කමෙන් බලාපොරොත්තු වෙනවා. පින්වත්නි, මේ උතුම් ධර්ම දානමය පින්කමෙන් ලද ආනිසංසයන් ඔබටද එකතු වේවා. මෙලව සැපවත් වේවා. පරලොව සුගතිගාමී වේවා. තාම ඉක්මන් භවයකදී නිවනින් සැනසෙන්න ලැබේවා කියලා සාදු කියනවා. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාගා මහිද්దికා පුඤ්ඤං තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ශාසනං. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාගා මහිද්దికා පුඤ්ඤං තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාගා මහිද්దికා පුඤ්ඤං තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ත්වං සදා. හැම දිනාටම තෙරුවන් සරණයි. සාදු සාදු සාදු. සදහවත්නේ දේශනා පවත්වා වදාළ පින්වත් ස්වාමින් වහන්සේ උදෙසා පරිස්කාර පූජාවන් සිදු කරන මොහොත මා පුණ්‍යානුමෝදනාවන් සිදු කරනවා ගෞරවනීය දේශකයන්න් වහන්සේට. මෙනුවන්ගොඩ පත් අඬුවන භික්ෂු ආයතනාධිකාරී පූජනීය උඩුදුම්බර විජයකීර්ති ගෞරවනීය ස්වාමින් වහන්සේට නිදුකින් නිරෝගීව තවත් බොහෝ කාලයක් අර්ථයෙන් ධර්මයෙන් තථාගත සම්බුද්ධ භාෂිතය ඔබ අපට කියා දෙන්න ශක්තිය ධෛර්යය සැලසේවායි අපි හැමදෙනාම එක් වී සාදු නාද පාතමින් ප්‍රාර්ථනා කරමු. සාදු සාදු සාදු. අද දේශනාවේ දායකත්වයේ ධර්මයෙන් කටයුතු කළේ දැන් පරිස්කාර පූජාවන් සිදු කරන්නේ කේජ් හිමාලි පද්ම කුමාරී මහත්මිය, බන්දුල චන්ද්‍ර කුමාර මහත්මයා ඇතුළු ඒ පවුලේ පින්වත් පිරිස. ඒ හැමදෙනාම බලාපොරොත්තු වන යහපත් අරමුණු අභිමතාර්ථය ලෙසින් මිටු වේවායි ප්‍රාර්ථනා කරනවා.
හැම දිනාටම උතුම් වූ චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධය පිණිස මේ පින්කම හේතු වේවායි අපි ප්‍රාර්ථනා කරමු. සාදු සාදු සාදු. එහෙමනම් මේ සූදානම අදත් සන්ධ්‍යාවේ සූත්‍ර දේශනාව නිමාඩපත් කරන්න. පින්වත් ඔබ හැම දිනාටම තෙරුවන් සරණ ප්‍රාර්ථනා කරමි.